දිවියට සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, දැවී තැවෙන සිත් නිමේ සනහලන ලෝතුරු ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් සරල දහම් කාරණාවේ සිට මනාව පැහැදිලි කරමින් ඔබ වෙත ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සද්ධර්ම දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනා පැවැත්වීමට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මහනුවර මහරෝහලේ අක්ෂය ශෛල චෛලාගාරයේ සේවය කරන හෙද නිලධාරණියක විසින්. එසේනම් මේ උතුම් ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි, අද මේ ධර්ම දේශනාව තුළින්
අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන ධම්මචේතිය සූත්‍ර අට කතාව. ඊතා වටිනා කරුණු කාරණා රාශියක් අන්තර්ගත වෙන මේ සූත්‍ර දේශනාව ඊ타ම නිවැරදිව ආකාරයෙන්ම මහත්ඵල මහානිසංසදායක කුසල් අත්පත් කරගන්න සුදුසු වෙන විදිහට දානයක් පිළිගන්වන්නේ කොහොමද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි කෙරෙන තැන. සූත්‍ර දේශනාවට එහා ගියපු කරුණු ඊතා සියුම් කරුණු පවා මේ අට කතා විස්තරයේ සඳහන් වෙන නිසා දක්ඛින විභංග සූත්‍ර අට කතාව මේ දේශනා මාලාවේ දේශනා කීපයක් හැටියට සාකච්ඡා කරන්න යොදා ගන්න කල්පනා කළා. දක්ඛින විභංග සූත්‍රයේ පිළිබඳව දන්න දේශනාව අහලා තියෙන පින්නතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිදු කරන්නට යෙදුනේ කවුරු අරමුණු කරගෙන මොන වාගේ කාරණාවක් මුල් කරගෙනද යන බව. භාග්‍යතුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ අරමුණු කරගෙන මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ විසින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ අතින්ම සකස් කළ වස්ත්‍ර යුගලයක් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ගියපු තැන මුල් කරගෙන තමයි මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. එමනම් පින්තුනි මේ දේශනාව අපි ආරම්භ කරමු. විශේෂයෙන් ආරම්භ කරන තැන මේ විදිහට සිහිපත් කරනවා ඒවං මේ සුතංති දක්ඛිනා විභංග සුත්තං තත්ත මහා ප්‍රජාපති ගෝතමීති ගෝතමී ගොත්තං සූත්‍රය ඒ විදිහට ආරම්භ කරනවා මේ අට කතාව. මේ දක්ඛිනා විභංග සූත්‍රය මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ anu කවුද කියන කාරණාවත් නම ලැබුණ හැටිත් විශේෂයෙන් සඳහන් කරනවා. පින්නතුනි ගෝතමී කියලා කියන්නේ ගෝත්‍ර නාමය. ගෝතමිය ගෝත්‍ර නාමය. ප්‍රජාපති ගෝතමින් වහන්සේට නන් තියෙන දවසේ බ්‍රාහ්මණ පඬිවරු ගෙන්නලා බ්‍රාහ්මණ පඬිවරුන්ට සත්කාර සංග්‍රහ කරලා ඔවුන් සතුටු කරවලා ඒ බ්‍රාහ්මණයන්ගෙන් ඇහුවා මේ දරුවට සුදුසු නමක් යෝජනා කරන්න කියලා. ඒ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමීන්ගේ ඊටාම ලාබාල බිලිඳු අවදී නම් තබනවා. මේ දරුවට සුදුසු නමක් යෝජනා කරන්න කියලා කිව්වා. මේ බ්‍රාහ්මණවරු මේ දරුවා දිහා හොඳට බලලා ලක්ෂණ සම්පත්තිය දැකලා බ්‍රාහ්මණවරු කියනවා සචේ අයං දීතරං ලබිස්සති චක්කවත්ති රඤ්ඤෝ අග්ගමහේසින් භවිස්සති. මේ දැරිවියට තරුණ කාලේ දරු ගැබක් හටගෙන දුවක් බිහි කරන්නට යෙදුණොත් මේ දැරිවිය අනාගතේ දුවක් බිහි කරන්නට යෙදුණොත් ඒ දුව සක්විති රජෙකුගේ අග්‍ර මහේෂිකාව වෙන්න සුදුසුයි. ඊළඟට දේශනා කළා සචේ පුත්තං ලබිස්සති. ඇයට පුතෙක් ලැබුණොත් චක්කවර්ති රාජා භවිස්සති. ඒ පුතා සක්විති රජෙක් වෙන්න සුදුසුයි. දුවක් ලැබුණොත් සක්විති රජෙකුගේ අගමෙහිසිය වෙන්න සුදුසුයි. පුතෙක් ලැබුණොත් ඒ පුතා සක්විති රජෙක් වෙන්න සුදුසුයි. උභයතාපි මහාතියේ වස්සා පජා භවිස්සතිති ව්‍යාකරින්සු. එතකොට මේ දෙන්නම
මහ පිරිසක් ලබන්න සුදුසුයි. දුවක් ලැබිලා සක්විති රජෙකුගේ අගමෙහෙසිය බවට පත් වුණොත් ඇයටත් මහා ප්‍රජාවක් ඉන්නවා. පුතෙක් ලැබිලා සක්විති රජ වුණොත් සක්විති රජුරවන්ටත් මහා පිරිසක් ඉන්නවා. ඒ නිසා සඳහන් කළා මහා ප්‍රජාවක් ලබන නිසා ප්‍රජාපති. එතකොට ගෝතමිය කියලා කිව්වේ ගෝත්‍ර නාමයේ, ප්‍රජාපති කියලා නම ලැබුවේ මේ දරුවෝ ලැබුණාම ඒ අය මහා පිරිසක උරුමකාරය වෙන නිසා. එම නිසා මහා ප්‍රජාපති කියලා නම තිබ්බා කියලා සඳහන් කරනවා. ගෝත්‍ර නාමයත් එකතු වුණ නිසා ප්‍රජාපති ගෝතමී කියලා නම තිබ්බා කියලා සිහිපත් කරනවා. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ මුලින්ම කපිලවස්තු පුරයට වැඩම කරලා පිණ්ඩපාතේ වැඩලා බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුරුව විසින් වැඩම කරවාගෙන යනවා සුද්ධෝදන මාලිගාවට. ආන්ගේ වැඩම කරවාගෙන යනකොට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අතිශය සෝභමානයි. තාම ලස්සන රූපයක් තියෙන. දැන් මේ කපිල වස්තුවෙන් භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට අබිනිෂ්ක්‍රමණය කරලා ඉස්සරලාම කපිල වස්තුවට වැඩපු දවස. ලෞතර බුද්ධත්වයෙන් මුලින්ම වඩින දවස. දැන් භාග්‍යතුන් වහන්සේ අර බෝසත් කාලේ ගිහි ගෙදර හිටියටත් වඩා ඊ타ත්ම සෝභමානයි. ඒ නිසා මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට හිතෙනවා ඒකාන්තයෙන්ම ශෝභමානයි. මගේ පුතාගේ ආත්ම භාවය ඊටාම ශෝභමානයි. එහෙම හිතලා මහා බලවත් සතුටක් චිත්ත සංතානය තුළ උපදිනවා. ඉන් පසුව හිතෙනවා මගේ පුතා ගිහි ගෙදර වාසය කරන කාලේ පුතාගේ හැම දෙයක්ම මගේ අතින්ම තමා කළේ. සඳහන් කරනවා කොච්චරද යටත් පිරිසෙන් කෙසෙල් ගෙඩියක් ගෙනහිල්ලා දුන්නා නම් ඒක කළෙත් මමම තමයි. ඒ කියන්නේ සියලුම දේවල් ගෞතමීන්ගේ අතින්ම තමයි කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මම විසින් උන්වහන්සේට මොනවද දෙනවද? ඒ නිසා ගෞතමීන් වහන්සේට හිතෙනවා මා විසින් උන්වහන්සේට වස්ත්‍ර යුගලයක් දුන්නොත් එමෙතන චීවර යුගලයක් දුන්නොත් දැන් වටිනවා. එතකොට ඉස්සරලාම මේ චීවර යුගලේ පූජා කරන්න අදහස ඇති කරගත්ත හැටි මුලින්ම කපිල වස්තුවට වැඩලා රාජමාලිගාවට වැඩියහම අතිශය සෝභමාන භාග්‍යතුන් වහන්සේ දැකලා හිතේ මහා සතුටක් ඉපදිලා එදා මෙච්චර දේවල් මගේ අතින්ම දුන්නා අද මොනවද දෙන්නේ? ඒ නිසා තමයි තීරණය කරන්නේ වස්ත්‍ර යුගලයක් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ඕනේ. මේ රජගෙදර මහා අනර්ග වස්ත්‍ර තියෙනවා. රජමාලිගාවක තියෙන වටිනා වස්ත්‍ර පිළිබඳව අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ රාජ්‍යයේ තියෙනවා නම් යම් වටිනාම වස්ත්‍ර වර්ගයක් ඒ රජමාලිගාවේ ඒ වගේ අඩුවක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා තානි මං නතෝසෙන්ති. නමුත් ඒ වස්ත්‍ර මාව සතුටු කරන්නේ නැහැ. ඒ නිසා මගේ අතින්ම වස්ත්‍ර යුගලයක් ඒ වෙනුවෙන් සකස් කරලා පූජා කළොත් මට සතුටුයි. මමම සකස් කරලා පූජා කළොත් මට සතුටුයි. ඒ නිසා තමන්ගේ අතින්ම වස්ත්‍රයක් කරන්න හිතනවා. ඉන් පසුව වෙළඳ පොළට ගිහිල්ලා කපු අරගෙන ඇවිල්ලා ඒ කපු මනාව පොළලා සුද්ධ කරලා පිරිසිදු කපු බේරලා අරගෙන ඒ කපු වලින් ඊටාම සියුම් නූල් තමන් විසින්ම සකස් කළා කියලා කියනවා. සකස් කරලා මාලිගාව ඇතුලේ වෙනම ශාලාවක්
කරවලා තියෙනවා කියලා සඳහන් කරනවා. දැන් මේ වස්ත්‍ර යුගල වියන්ඩ. එතකොට මාලිගාව ඇතුලේ වෙනම ශාලාවක් කළා කියලා මෙතන සඳහන් කරාම මාලිගාව ඇතුලේ කියලා කියන්නේ මාලිගාව පිහිටලා තියෙන ඒ භූමි භාගයේ ඇතුලේ. මාලිගා පරිශ්‍රයේ තමයි අලුතෙන් ශාලාවක් හදවලා තියෙන්නේ. මේ වස්ත්‍ර සකස් කිරීම සඳහා. එතකොට මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මොන තරම් ගෞරවයෙන් කොයි තරම් ශ්‍රද්ධාවෙන් මේ කාරණාවට එළඹිලා තියෙනවද කියන කාරණාව. ඒව ශාලාවක් සකස් කරගෙන සඳහන් කරනවා ශිල්පීන් කැඳවලා එම ශිල්පීන්ට තමන් පරිහරණය කරන ආහාරම දීලා තියෙනවා. දැන් වස්ත්‍රයේ වියන්ඩ ඒ වියන්ඩ දන්න ශිල්පීන් කැඳවලා තියෙනවා. ඒ අයට පිටින් ආපු කුලී වැඩ කරන්න ආපු අය හැටියට සලකලා නැහැ. යම්සේ මාලිගාවේ තමන් අනුභව කරනවා නම් යම් ආහාරයක් ඒ තරම් ප්‍රණීත රාජ භෝජනයෙන්ම ඔවුන්ට සංග්‍රහ කරලා තියෙනවා. තමන් පාවිච්චි කරන යම් සම්පත් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ හැම සම්පතක්ම ඔවුන්ට දීලා මුලින් ඔවුන් සතුටු කරවලා තියෙනවා. ආන් එහෙම සතුටු කරවලා ඊටා වටිනා වස්ත්‍රත් ඔවුන්ට දීලා තමන් පාවිච්චි කරන නොයෙක් දේවල් දුන්නා කියම මේ ඔක්කොම අයිති වෙනවා. එහෙම කරලා තමයි මේ වස්ත්‍රේ වියවලා තියෙන්නේ. දුටුගැමුණු මහරජුරු මහසෑය හදන වෙලාවෙත් සඳහන් කරනවා සෑයේ කටයුතු කරපු හැම කෙනෙකුටම මුදලට කටයුතු වැඩ කරපු හැමෝටම පොරොන්දු මුදලට වඩා වැඩි මුදලක් දීලා තියෙනවා. ආහාර පාන ආදිය ඕන තරම් දීලා තියෙනවා. කැමති වෙලාවෙ ගිහිල්ලා අනුභව කරලා එන්න ඕන තරම් ආහාර තියලා තියෙනවා. මොකද ඒ සේවක පිරිස සතුටු කරවලා තියෙනවා. ඒ කටයුත්ත මනාව නිමා කරවීම සඳහා. එමනම් මෙතනත් ඒ කාරණාව එහෙම්මම කරලා තියෙනවා. ඉන්නතේ මේ ගෞතමී දේවිය දවසින් දවස එතනට ඇවිල්ලා වියන නූල් ආදිය අල්ලලා දීලා තියෙනවා කියලා කියනවා. මෙතන සඳහන් කළානේ තමන් අතිම්ම වියලා දුන්නා කියලා. දැන් අපි සූත්‍රයේ කියුවත් සමහරලාට ඔච්චරයි යහන්නේ තමන්ගේ අතිම්ම වස්ත්‍ර යුගලයක් හදලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා. මෙතනත් සඳහන් කරන්නේ තමන්ගේ අතිම්ම වස්ත්‍ර යුගලයක් හදලා පූජා කරන්න හිතුවා කියලා. ඒකට උදාහරණයක් ඇටියට සඳහන් කරනවා තමන්ගේ අතිම්ම කෙරුවා කියලා කීවට මේ හැම කර්මාන්තයක්ම දන්නේ නැහැ එතකොට. ඒ නිසා කවුරු හරි ලව්වා කරවන්න ඕනේ. මේ කටයුත්තට බොහෝ පිරිස් උදව් කළා කියලා කියනවා. ඒ නිසා බොහෝ දෙනා උදව් කරලා තියෙනවා. විශේෂ ශිල්පීන් වස්ත්‍රේ වියලා තියෙනවා. ඒකට උදාහරණයක් දක්වනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙමනම් මුලින් සඳහන් කළා තමන් අතිම්ම වස්ත්‍ර යුගලයක් කළා කියලා. එහෙනම් පස්සේ ඇයි ශිල්පීන් කැඳෙව්වා කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා. දැන් අපිට අවශ්‍යයි චෛත්‍යයක් හදලා පූජා කරන්න. නමුත් මේ චෛත්‍ය හදන්න අවශ්‍ය සියලුම මිල මුදල් අපිට කැප කරන්න පුළුවන්. අමුද්‍රව්‍ය ඔක්කොම හොයලා දෙන්න පුළුවන්. අපිට අවශ්‍යයි කුටියක් හදන්න. ඒ සඳහා අර විදිහටමයි වියදම් කරන්න පුළුවන්, අමුද්‍රව්‍ය සපයලා දෙන්න පුළුවන්. ඒ වුණාට අපිට කුටිය හදන්න බෑ. අපිට චෛත්‍ය හදන්න බෑ. ඒක හදන්න මේසන්වරු ඕනේ. හැබැයි කවුරු හරි අපෙන් අහුවොත් මේ දවස්වල මොකද කරන්නේ? අපි කියන්නේ මම මේ දවස්වල චෛත්‍යයක් හදනවානේ. මම මේ දවස්වල කුටියක් හදනවානේ. අපි කියන්නේ එහෙමයි. නමුත් අපි නෙමෙයි කාරණාව කරන්නේ. අන් ඒ වාගේ මේ වස්ත්‍ර වියන්න විශේෂ දක්ෂ පුද්ගලයෝ කැඳවලා ඒ අය වියනවා. අපිත් සමහරලාට අපේ ගේ ගාව අපි කරන පින්කම් කටයුත්ත ගොඩනැගිල්ල ගාවට ගියහම පොඩි අත් උදව් ලැබලා දෙනවා. ගඩොල් ටික ගෙනහිල්ලා දෙනවා. බදාම ටික ගෙනහිල්ලා දෙනවා. ආන් ඒ වගේ ගෞතමී දේවියත් විටින් විට ඇවිල්ලා අර වියන වස්ත්‍රයට සකස් කරලා තියෙන නූල් අල්ලලා ඔසවලා ඒ අයට කටයුත්ත කරන්න පහසු කරලා අවස්ථාව හදලා දීලා තියෙනවා. කියන කාරණාව විශේෂයෙන් මෙතන විස්තර කරලා තියෙනවා.
තං සන්ධායේතං උත්තං ඒකයි මෙතන තමන් විසින්ම වියවලා දුන්න කියලා තියෙන කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා වස්ත්‍ර යුගලයේ වියමනේ කටයුතු ඉවර වුණාම ඒ ශිල්පීන්ට බොහෝම සත්කාර කරලා ඒගොල්ලෝ සතුටු කරවලා තියෙනවා. කටයුත්ත ඉවරයි. දැන් ගොඩාක් සතුටු කරවලා තියෙනවා. සතුටු කරවලා ඒ ශිල්පීන් පිටත් කරලා තමන් සකස් කරවගත්ත වස්ත්‍ර යුගලයේ සුවඳ පිර වූ කරඬුවක් ඇතුලේ බහා තියලා තියෙනවා. සෑහෙන කාලයක් මේ වස්ත්‍ර දෙක කරඬුවක් ඇතුලේ තැම්පත් කරලා තියෙන සුවඳ ගල්වලා. යම් කාලයක් ගියාට පස්සේ එතුමිය තීරණය කරනවා දැන් වස්ත්‍රයට හොඳට සුවඳ කැවිලායි තියෙන්නේ. දැන් වස්ත්‍රේ පූජා කරන්න කාලය හොඳයි. එහෙම තීරණය කරලා මේ වස්ත්‍ර යුගලයේ අරගෙන මගේ පුතාට දැන් පූජා කරන්න හොඳම කාලය. එහෙම හිතලා රජ්ජුරුවන්ට ඒ බව කියනවා. මහරජතුමනි මම මෙහෙම කාරණාවක් සම්පූර්ණ කළා. මෙතෙක් කල් සුවඳ ගල්වලා තිබුණා. දැන් ඒක පූජා කරගන්න කාලය හොඳයි කියලා. එහෙම සඳහන් කරාම සුද්ධෝදන මහරජුරු සුද්ධෝදන මාලිගාවේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න නිග්‍රෝධාරාමේට ඥාතින් හදලා දුන්න විහාරයට යනකම් පාර ඊටාම අලංකාර විදිහට සරසුවා කියලා කියනවා. පාර දෙපැත්තේ දජ පතාක හිටවලා පුන් කලස් තියලා තොරන් බැඳලා මුළු පාරම තනිකර මල් වලින් අතුරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන චීවර සංගලයේ වැඩම කරවාගෙන යන්න තමයි මේ පාර සකස් කරලා තියෙන්නේ. එහෙම සකස් කරලා සියලු කටයුතු නිමා කරලා ගෞතමින් වහන්සේට සඳහන් කරනවා දැන් හොඳයි. දැන් එහෙනම් ගිහිල්ලා වස්ත්‍ර සංගල පූජා කරගන්න කියලා. ගෞතමින් වහන්සේත් ඊටාම අලංකාර වස්ත්‍ර ඇඳගෙන වටිනාම ආභරණ පැළඳගෙන තමන්ගේ පරිවාර කාන්තාවුනුත් පිරිවරාගෙන සුවඳ කරඬුව හිසේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විසින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සකස් කළ මේ වස්ත්‍ර යුගලය භාග්‍යතුන් වහන්සේ විසින් පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. පින්තුනි එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෞතමිය එහෙනම් ඔය වස්ත්‍ර යුගලයේ සංඝ රත්නයට පූජා කරන්න කියලා. ගෞතමින් වහන්සේ දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍ර යුගලයේ මා විසින් සකස් කරන ලද්දේ වෙන කාටවත් පූජා කරන්න නෙමෙයි භාග්‍යතුන් වහන්සේ උදෙසාම පූජා කරන්නයි. එහෙම සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ නැවතත් සඳහන් කරනවා. ගෞතමිය සංඝයාට පූජා කරන්න. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි මට හැකියාව තියෙනවා. මට හැකියාව තියෙනවා ගබඩා වලින් වස්ත්‍ර අරගෙන භික්ෂූන් වහන්සේලා 100කට හෝ 1000කට හෝ ලක්ෂයකට හෝ ඊටාම අගනා වස්ත්‍ර වලින් සිවුරු සකස් කරලා පූජා කරන්න මට හැකියාව තියෙනවා. නමුත් මේ වස්ත්‍ර යුගලය මම විසින්ම නූල් කැටලා මමම වියෙව්වේ භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි. ඒ නිසා මේ වස්ත්‍ර යුගලයේ භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා කියලා තුන්වෙනි පාරටත් කියනවා. පින්තුනි එහෙම සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ නැවත සිහිපත් කළේ ගෞතමිය සංඝයාට පූජා කරන්න කියලා. තුන් වතාවක්ම භාග්‍යතුන් වහන්සේම සඳහන් කරනවා. ඒ වෙලාවේ මෙතන විස්තර කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසාම කළ වස්ත්‍ර යුගලයේ භික්ෂු සංඝයාට දෙන්න කියලා කියන්නේ. මොන හේතුව නිසාද භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්නේ? සඳහන් කරනවා තමන්ගේ මවට තියෙන අනුකම්පාව නිසා කියලා.
ප්‍රජාපති ගෞතමින් වහන්සේට තියෙන අනුකම්පාව නිසා තමයි එහෙම සඳහන් කළේ. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට හිතනවා. දැන් මවට තියෙන අනුකම්පාව නිසානේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ ඒ අනුකම්පාව ඇති කරගෙන මොකක්ද කල්පනා කළේ කියන කාරණා වට කතාවේ සඳහන් කරනවා. මෙය මම උදෙසාම పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන මේ චේතනා තුනම පිරිසිදුව පහල කරගෙන මේ වස්ත්‍ර යුගලයේ සකස් කරලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තමයි పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන අවස්ථා තුනම ඉපදිලා තියෙන්නේ. මේ චේතනාවන් භික්ෂු සංඝයා උදෙසාත් උපදීවා. එතකොට චේතනා 6ක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චේතනා 3ක් පහළ වුණා. ඒ චේතනා තුනම භික්ෂු මහ සංඝයා උදෙසාත් මෑගේ සිතේ පහළ කෙරෙව්වහම මෑයට ලැබෙන ආනිසංසය තවත් වැඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවේ ආනිසංසයේ සීමාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවේ ආනිසංසය ඉක්මවන්න මේ ලෝකේ කිසි කෙනෙකුට පුළුවන්කමකුත් නැහැ. ඒ තරම් අසීමාන්තික කුසල ස්කන්ධයක් මෙතනදී ලැබෙනවා. නමුත් සංඝයාට කරන පූජාව කියලා කියන්නේ තවත් පූජාවක්. අරතරම් අසීමාන්තික කුසලයක් ලැබෙනකොට සංඝයා උදෙසාත් ඒ චේතනා තුන ඒ විදිහටම ඉපදුනහම තවත් රැස් වෙන කුසලය තවත් උසස් වෙනවා. ආන් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ වස්ත්‍ර යුගලයේ සංඝයාට පූජා කරන්න කියලා සඳහන් කරන්නේ. කාලයක් තිස්සේ තමන්ගේ හිතසුව පිණිස එතකොට පවතිනවා. නමුත් පින්නතුනි අන්‍ය මතවාදීන් මේ කරුණ නිසා මෙන්න මෙහෙම කියනවා කියලා සඳහන් කරනවා. විතණ්ඩවාදී 50 විතණ්ඩවාදීන් කියන්නේ අන්‍ය මතවාදීන්ට. විතණ්ඩවාදී 50 කියලා කියහම අන්‍ය මතවාදීන් මෙන්න මේ කරුණ මේ විදිහට හිතනවලු. සංඝේ දින්නම් මහප්පලන්ති තස්මා එවං උත්තන්ති. සංඝ රත්නයේට පූජා කරාම මහත්ඵල වෙන නිසා එහෙම භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා කියලා. ගෞතමීය සංඝයාට දෙන්න කියලා කිව්වේ සංඝයාට කරන පූජාව ඊටාම උසස් නිසාලු. එතකොට එහෙම කවුද හිතන්නේ? එහෙම හිතන්නේ අන්‍ය මතධාරීන්. විතණ්ඩවාදීන් කියලා කිව්වේ ඒකයි. නමුත් කාරණාව ඒක නෙමෙයි. නමුත් වැරදියට එහෙම හිතනවා කියලා මෙතන කියනවා. ඒ අයට එහෙම හිතපුවාම ඒ කාරණාව එහෙමමද? ඒ අයට උත්තර දෙන්න ඕනේ කොහොමද? දැන් පිරිසක් එහෙම හිතලා තියෙනකොට ඒ අය වැරදි බව පෙන්නලා ඒ අයට උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා අහන්න කියනවා. කිං ත්වං සත්තු දින්නම් තෝ සංගේ දින්නම්. කිං ත්වං සත්තු දින්නම් නෝ සංගේ දින්නම් මහප්පලතරං වදාසීති ආම වදාමීති. කෙසේද භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා සංඝ රත්නයට කරන පූජාව මහත්ඵලයි කියලාද කියන්නේ? කිං ත්වං සත්තු දින්නම්. කොහොමද ඔබලා හිතන්නේ ශාස්ත්‍රූන් වහන්සේට කරන පූජාවට වඩා සත්තු දින්නම් නෝ කියලා කිව්වේ ඒකයි. නෝ සංඝේ දින්නම් මහප්ඵලතරං වදාසීති. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා සංඝ රත්නයට කරන පූජාව උසස් කියලාද කියන්නේ. සඳහන් කරනවා එහෙම ඇහුවහම මේ විතණ්ඩවාදීන් කියනවලු ඔව් එහෙමයි. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා සංඝ රත්නයට කරන පූජාව උසස් කියලා විතණ්ඩවාදීන් කියනවලු. එහෙම කියහම ඒකට සූත්‍රයක් පෙන්වන්න කියලා කියන්න ඕනලු.
හරි ඔබලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා සංඝරත්නයට කරන පූජාව උතුම් කියලා ඒකට මූලාශ්‍රයක් පෙන්වන්න. සූත්‍රයක් පෙන්වන්න කියලා එයාට කියන්නලු. එතකොට මෙන්න මේ සූත්‍රය පෙන්වනවලු. මොන සූත්‍රයේද? දක්ඛින විභංග සූත්‍රය උපමාවට ගෙනල්ලා පෙන්වනවලු. මෙන්න මෙතන තමයි එහෙම කියලා තියෙන්නේ කියලා. සංගේ ගෝතමී දේහි සංගේතේ දින්නේ අහංචේව පූජිතෝ භවිස්සාමි සංඝෝ ചാති. ගෝතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්නහම මමත් පූජාව ලැබුවා වෙනවා. එම නිසා සංඝයාට දෙන්න කියලා මේ සූත්‍රයේ ගෙනල්ලා විතණ්ඩවාදීන් පෙන්නනවලු. මෙන්න මෙතන තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම කියලා තියෙන්නේ. කිං 50 සුගතස්ස අයමේ වත්තෝති. එතකොට අහන්න ඕනලු ඒ අයගෙන් ඔය සූත්‍රයේ අර්ථය ඕකමද කියලා. මේ සූත්‍රය ගෙනල්ලා පෙන්නහම අහන්නලු උඹලා කියන හැටියට සූත්‍රයේ අර්ථය හරිද? ඕකමද මේ සූත්‍රයේ තියෙන්නේ කියලා අහන්නලු. එතකොට කියනවලු මේ විතණ්ඩවාදීන් ඔව් ඕකම තමයි මේ සූත්‍රයේ අර්ථය කියලා. පින්නතුනි ගෝතමිය සංඝයාට දෙන්න කියන එකෙන් සඳහන් කරනවා කියවෙනවා නම් භාග්‍යතුන් වහන්සේට දෙන එකට වඩා සංඝයාට දෙන එක මහත්ඵල වෙනවා කියලා එවැනි තවත් තැන් ධර්මයේ සඳහන් වෙනවා. මේ සූත්‍රයෙන් කියවෙනවා නම් සංඝයාට දෙන එක භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා මහත්ඵල වෙනවා කියලා ආන් ඒ වාගේ මේ සූත්‍රයේ කියලා තියෙනවා වාගේ තැන් මේ ධර්ම රත්නයේ ඇතුලේ තව තියෙනවා කියලා කියනවා. එතකොට මේ හැම තැනකම එහෙනම් මේ අය වරද්ද ගන්නවා කියන එකයි මේ කියන්නේ. ඒ කොහොමද? ඒ වාගේ තැන් වලට උදාහරණ පෙන්නලා තියෙනවා. යදි එවං තේන හානන්ද විගාසාදානං පූවං දේහීති කියලා සඳහන් කරලා ධර්මයේ තියෙන තැනක් පෙන්නනවා. එහෙනම් ආනන්ද හිඟන්නන්ට කැවුම් දෙන්න. භාග්‍යතුන් වහන්සේට කැවුම් ලැබුණාම ආනන්ද හාමුදුරන්ට සඳහන් කරනවා ආනන්ද හිඟන්නන්ට කැවුම් දෙන්න. භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරනවා. තවත් තැනක් පෙන්නනවා. තේන හිතවං කච්චාන. මෙතන කච්චාන කියලා කියන්නේ ගිහි කෙනෙක්. කච්චාන කියන බ්‍රාහ්මණෙක්. තේන හිතවං කච්චාන විගාසා දානං ගුලං දේහීති. මහා වග්ගපාළියේ තමයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. 284 වෙනි ඡේදය. එහෙනම් කච්චානය මේ හකුරු හිඟන්නන්ට දෙන්න. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. කියලා දේශනා කරලා තියෙන තැන් වලට අනුව හිතන්න වෙනවා භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා හිඟන්නන්ට දෙන එකත් මහත්ඵලයි කියලා. අර කාරණාවට මේ උදාහරණ දෙක පෙන්නන්නේ. සංඝයාට දෙන එක භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා මහත්ඵල වෙනවා නම් විතණ්ඩවාදීන් පෙන්නන්නේ එතන නම් ගෙනල්ලා මේ කාරණත් පෙන්නන්න කියනවා. එහෙනම් සංඝයාට දෙන එක මහත්ඵලයි නම් මෙතන හිඟන්නන්ට කැවුම් දෙන එක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවට වඩා වටිනවා. හිඟන්නන්ට හකුරු දෙන එක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවට වඩා වටිනවා කියලා තමයි එහෙනම් කියන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට පූජා කරන එක අනුන්ට දෙනවා. පින්නතින් සඳහන් කරනවා ඒක කොයි වගේද? අමාත්‍යවරු විසින් රජුට නොයෙක් තෑගි බෝගා අරගෙන එනවා. විශේෂ අවස්ථාවල් වල ඇමතිවරු රජුරවන්ට තෑගි අරන් එනවා. තෑගි අරන් ආවහම රජුරෝ කියනවලු මේ ප්‍රමාණය මේ තෑගි අරගෙන ගිහිල්ලා ඇත් ගොව්වන්ට දෙන්න කියලා. රජුරවන්ට තෑගි ලැබුණාම රජුරෝ කියනවා ඇත් ගොව්වන්ට දෙන්න කියලා. එතකොට සඳහන් කරනවා රජුට වඩා ඇත් ගොව්ව ලොකුයිද කියලා. දැන් රජුරවන්ට ලැබුණාම රජුරෝ කියන ඇත් ගොව්වන්ට දෙන්න කියලා. ඒ කියන්නේ රජුරවන්ට වඩා ඇත් ගොව්ව උසස්ද?
කියලා අහනවා. පින්නතුනි මෙතන පිටකේ ඒ ගැන විශේෂ ගාථාවකින් විස්තර ප්‍රකාශ කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවම උසස් කියන එක තහවුරු කරන්න. එතන සඳහන් කරනවා නයිමස්මින් ලෝකේ පරස්මින් වාපන. මෙතන නයිමස්මින් කියලා කියන්නේ මේ ඉමස්මින් ලෝකේ කියන එක. නයිමස්මින් ලෝකේ පරස්මින් වාපන. මෙලවත් නැහැ, පරලොවත් නැහැ. බුද්ධේන සෙට්ටෝ යදිසෝවා විජ්ජති. භාග්‍යතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ හෝ සමාන කෙනෙක් මෙලවත් නැහැ, පරලොවත් නැහැ. එතන පරලොව කියලා කියන්නේ මේ ලෝකේ නොවන හැමතැනක්ම පරලොව. එහෙනම් මේ ලෝකෙත් භාග්‍යතුන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැහැ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙත් භාග්‍යතුන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැහැ. යමාහු නෙය්‍යා නමග්ගතං ගතෝ යම් ආහුනෙය සංඛ්‍යාත යමක් තියෙනවා නම් පුඤ්ඤත්තිකානං විපුල ඵලේසීනන්ති පින් කැමති කෙනෙකුට විපුල ඵල ගෙන දෙන කෙනෙක් භාග්‍යතුන් වහන්සේ හැර වෙන නම් මේ ලෝකේ නැහැ කියලායි සඳහන් කරන්නේ. පින්නතුනි එම භාග්‍යතුන් වහන්සේගේ වචනේ නිසාම භාග්‍යතුන් වහන්සේ ඊටාම උත්තරීතරයි. මේ ප්‍රකාශයට අනුව භාග්‍යතුන් වහන්සේ ඊටාම උත්තරීතරයි. ආන් ඒ විදිහට චේතනා හයක් එකට එකතු වෙලා දීර්ඝ කාලයක් ගෞතමී දේවියට හිතසුව පිණිස පවතිවා කියන එක නිසා තමයි තුන් වතාවක්ම තමන් වහන්සේට කරන පූජාව ප්‍රතික්ෂේප කරලා සංඝ රත්නයට දෙන්න කියලා කියන්නේ. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේට වඩා මහා සංඝයා උසස් කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. ඒක මනාව පැහැදිලි කරලා තහවුරු කරලා යම් කෙනෙක් මෙතෙක් වැරදි මතයක ඉන්නවා නම් ඒ මත ටිකත් ඛණ්ඩනය කරලා භාග්‍යතුන් වහන්සේ කවුද කියන කාරණාව තහවුරු කරවන්න තමයි මේ උදාහරණ කීපයක් මෙතන දක්වලා තියෙන්නේ. මේ කාරණා ටික මනාව තේරුම් අරගත්තාම භාග්‍යතුන් වහන්සේගේ ප්‍රජාපති ගෞතමින් වහන්සේට මේ දේශනාව මෙහෙම සඳහන් කළේ ඇයි කියන කාරණාව ඊටාම නිවැරදිව වැටහෙනවා කියන කාරණාවටයි මේ අට කතාවේ උදාහරණ කීප පොලකින් පෙන්නලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්න හේතුන තවත් කාරණාවක් තිබ්බා කියලා සඳහන් කරනවා. එතකොට එක කාරණාවක් මොකක්ද? ගෞතමින් වහන්සේට චේතනා 3ක් වෙනුවට චේතනා 6ක් පහළ කරවලා දීර්ඝ කාලයක් සැප විපාක ලබන්න අවස්ථාව උදා කරලා දෙන එක කාරණාවක්. ඒකට අමතරව තවත් කරුණක් තිබ්බා කියලා කියනවා. ඒ මොකද්ද? පස්චිම ජනතාවට මේ කරුණ පේන්නේ සංඝ රත්නයට දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ බව විතරයි. සාමාන්‍ය අයට පේන්නේ බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයට දෙන්න කියලා කීවා කියන එක විතරයි කියලා කියනවා. ඒවන් කිරස් අහෝසි සංඝ රත්නය කෙරෙහි ගෞරවය ඇති කරන්නත් එහෙම කළා කියලා කියනවා. සංඝ රත්නයට දෙන්න කියලා කියන්නේ සංඝ රත්නය කෙරෙහි ජනතාව අතර විශේෂ ගෞරවයක් ඇති කරවන්න. ඇයි භාග්‍යතුන් වහන්සේ සංඝ රත්නය කෙරෙහි විශේෂ ගෞරවයක් ඇති කරවන්නේ කියන කාරණාව සිහිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ හිතලා තියෙනවා කොහොමද මම බොහෝ කාලයක් වැඩ ඉන්නේ නැහැ. මම හුඟක් කාලයක් ඉන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවනේ කොච්චර කාලෙද වැඩ ඉන්නේ කියලා. එහෙනම් මම බොහෝ කාලයක් වැඩ ඉන්නේ නැහැ. මගේ ශාසනයේ භික්ෂු සංඝයා කෙරෙහි තමයි පිහිටන්නේ. එතනින් එහාට මේ ශාසනය ඉස්සරහට පවතින්නේ මේ භික්ෂු මහා සංඝ රත්නය උදෙසා. උන්වහන්සේලා නිසා මෙය බලන් ඉන්න අනුගමනය කරන ජනතාව සංඝ රත්නය කෙරෙහි ගරු සිතුවිලි ඇති කර ගන්නවා. භාග්‍යතුන් වහන්සේත් සංඝ රත්නයට පූජා කරන්න කියලා කීවා.
භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කළා කියලා බලාගෙන ඉන්න ජනතාවට එතකොට එහෙනම් ඒ සංඝයා උදෙසා පුද පූජා පවත්වන්න අපිත් සුදුසුයි. ඒ සංඝ රත්නයේට පූජා පවත්වන්න අපිටත් පුළුවන්. සංඝයාට පූජා පවත්වන එකත් මහත්ඵලයි කියලා මිනිස්සු සංඝ රත්නයේ පැත්තටත් හැරෙනවා. සඳහන් කළා ඒ ජනතාව එහෙම හිතහම සංඝ රත්නයේට සිව්පසයෙන් අඩුවක් නැහැ. දැන් මිනිස්සු කල්පනා කරනවානේ එහෙනම් අපිත් සංඝ රත්නයට දෙමු කියලා. ඒ භාග්‍යතුන් වහන්සේත් සංඝ රත්නයට පූජා කරන්න කියලා කියනවනේ. එහෙම හිතලා මිනිස්සු සංඝ රත්නයට සිව්පසයෙන් උපස්ථාන කරන්න පටන් ගත්තාම සංඝ රත්නයට කිසි කරදරයක් නැහැ. සංඝ රත්නයත් ඊටාම දක්ෂිනෙයයි. සදහැවතුන්ගේ දානේ පිළිගන්න මහා සංඝයා ඊටාම සුදුසුයි. පස්චිම ජනතාව එහෙම හිතනවා. මොකද භාග්‍යතුන් වහන්සේත් පූජා කරන්න කියලා තියෙනවා. මිනිස්සු එහෙම හිතලා සිව්පසේ අඩුවක් නොකර සංඝ රත්නයේට නිරන්තරයෙන් ලබා දෙන නිසා බුද්ධ වචනේ මනාව ඉගෙනගෙන ශ්‍රමණ ධර්මයේ මනාව උන්වහන්සේලාට පූර්ණේ කරගන්න පුළුවන්. ඒ සිව්පසේ හොඳට ලැබෙනවා. ඒ සිව්පසේ භුක්ති විඳලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්න පහසුයි. එහෙම නැත්නම් ආහාර හොයන්න වෙනම දුක් විඳින්න වෙනවා. දැන් පිණ්ඩපාති වැඩියහමත් මිනිස්සු දාන දුන්නේ නැත්නම් ආහාර ලබන වෙන වැඩපිළිවෙලකට යන්න වෙනවනේ. දැන් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මග හදලා තියහම පාත්‍රය අරන් මගට බැස්සහම මිනිස්සු පෙළ හැදිලා බලාගෙන ඉන්නේ දන් දෙන්න. එතකොට දුකක් නැහැ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය නිදුකින්ම ලබනවා. ඒ දේවල් නිදුකින්ම ලැබෙනකොට එය පරිහරණය කරලා මේ සංඝ රත්නයට පුළුවන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරීලා තමන්ගේ සංසාර ගමන සුවපත් කරගන්නවා වගේම ලෝක සත්වයාට තවත් පිහිටක් වෙන්න. ආන් ඒකට මග හදන එකත් භාග්‍යතුන් වහන්සේ මේ ඇතුලේ කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව කොයිතරම්ද කියන කාරණාව අපිට නොපෙනෙන තැන්වල කොයිතරම් සැඟවිලා තියෙනවද මේ ශාසනය කෙරෙහි කියන කාරණාව ඒකින් පැහැදිලි වෙනවා. ඒ කරුණාව සංඝ රත්නයේ සිව්පසේ ලැබෙන්න මග සලස්වන එක සඳහා විතරක්ද? ඒ විතරක් සඳහා නෙමෙයි. සිව්පසේ මනාව ලැබෙනවා නම් සංඝයාට මනාව ගුණ පුරා ගන්න අවස්ථාව ලැබෙනවා. එවන් ගුණ පුරන සංඝයා උදෙසා දායක පිරිස නැවත නැවත සිව්පසේ ලබා දෙනවා කියලා කියන්නේ ඒ සංඝ රත්නයේ ගුණයේ මහත්වය අනුව දායකයන්ටත් අති මහත් ආනිසංසයක් ලැබෙනවා. එතකොට අනුකම්පා කරලා තියෙන්නේ එක ප්‍රජාවකට විතරක් නෙමෙයි සමස්ත ප්‍රජාවටම අනුකම්පා කරන්නයි භාග්‍යතුන් වහන්සේ එහෙම කටයුතු කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ එසේ නොකළා නම් මිනිස්සු භාග්‍යතුන් වහන්සේට පූජා කිරීමම මහත්ඵලයි කියලා හිතනවා. එහෙම නොකරනද භාග්‍යතුන් වහන්සේට පූජා කරන එක විතරක්ම මහත්ඵලයි කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දන් දෙන එක නවත්තයි. එහෙම වුණොත් සංඝයාට බොහෝසේ අපහසුතාවයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඊළඟට පින්තුනි පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේගේ මේ තීරණේ විවාදයක් නම් නැහැ. ඒක සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසාම ගත්ත ශ්‍රේෂ්ඨ තීරණයක්. එය මහත්ඵලයි කියන කාරණාවත් සිහිපත් කරනවා. මොකද අපි ආනන්ද හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවානේ. ස්වාමීනි පිළිගන්නාසේක්වා. ගෞතමීන් වහන්සේගේ වස්ත්‍ර යුගලය පිළිගන්න කියලා ආනන්ද හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ආනන්දයන් වහන්සේත් දන්නවා බුදුරජාණන් වහන්සේ තරම් අග්‍ර දක්ඛිනීය උතුමෙක් තව නැහැ කියලා. පින්තුනි ඒ කාරණා අපි දේශනාවල් වලින් තව අහලා තියෙනවා. ඉදිරියට මේ සූත්‍ර දේශනාවට අනුව තව කරුණු ගොඩක් පැහැදිලි කරන්නත් පුළුවන්. භාග්‍යතුන් වහන්සේ තරම් දක්ඛිනීය උත්තමෙක් නැහැ කියන එක. ඒක එතකොට ආනන්ද හාමුදුරුවෝ හොඳ ආකාරවම දන්නවනේ.
එතකොට ආනන්දයන් වහන්සේ ස්වාමීනි පිළිගන්නාසේක්වා කියලා කියන්නේ ඒ මහා කුසලස්කන්ධයේ ප්‍රජාපති ගෞතමින් වහන්සේට අනුමෝදන් කරවන්න උවමනා නිසාමයි කියලා සඳහන් කරනවා. පස්චිම ජනතාව හිතන කාරණාව මේ කාරණාවෙනුත් තහවුරු වෙනවා කියලා කියනවා. නමුත් මේ ශාසනයේ අවුරුදු 5000ක් කල් ඉදිරියට පවතින්න ඕනේ. ඒවං මම ශාසනං පංච සහස්සානි තස්සතිති. එහෙම වුණහම මේ කාරණාවත් භාග්‍යතුන් වහන්සේගේ අදහස මුදුන්පත් කරවන තැනක්මයි. අද මේ කාරණාවත් භාග්‍යතුන් වහන්සේගේ අදහස මනවින් තහවුරු කරනවා කියන කාරණාව සිහිපත් කරනවා. ආනන්ද මහතෙරුන් වහන්සේටත් අවශ්‍යතාවයක් තිබුණේ ප්‍රජාපති ගෞතමින් වහන්සේට අති මහත් ආනිසංසයක් අත්පත් කරවීම සඳහාමයි අවශ්‍ය වුණේ කියන කාරණාව සිහිපත් කළා. එම නිසයි ස්වාමීනි පිළිගන්නාසේක්වා කියලා කිව්වේ. අනික් කාරණාව පින්නතේ සඳහන් කරනවා ආනන්දයන් වහන්සේ ඊටාම බහුශ්‍රතයි. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේට දෙන දානේ මහත්ඵල බව දකිමින්ම තමයි පිළිගන්නාසේක්වා කියලා කියන්නේ. බොහෝම බහුශ්‍රතයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් දක්කිනේයද කියන කාරණාව ආනන්ද හාමුදුරුවන්ට වැටහෙන තරම් මේ පස්චිම ජනතාවට වැටහෙන්නේ නැහැ. ආන්ගේ තමන් වහන්සේගේ වැටහීම නිසාම තමයි මේ ගෞතමින් වහන්සේ තමන්ගේ පුත්‍ර රතනය උදෙසා මොන තරම් ලෙන්ගතුකමින්ද මේ වස්ත්‍ර සංගලේ හැදුවේ. එහෙනම් මොන තරම් උපකාර කළාද භාග්‍යතුන් වහන්සේට. ඒ නිසා මේ පූජාව භාග්‍යතුන් වහන්සේම ඉවසනව නම් හොඳයි කියන කාරණාව තමයි ආනන්දයන් වහන්සේගේ හිතෙත් තිබුණේ. පින්නතනි සඳහන් කරනවා අට කතාවේ මෙහෙමත් පැහැදිලි කරනවා ඒ වචනේ ඒ කාරණාව මේ විතණ්ඩවාදීන් එහෙම අදහසක් ඉදිරිපත් කරනවා මෙහෙම අදහසකුත් ඉදිරිපත් කරනවලු කියලා. කොහොම අදහසක්ද? සංඝ රත්නයට දුන්නහම මටත් පූජා කළා වෙනවා සංඝයාටත් පූජා කළා වෙනවා කියලා. විතණ්ඩවාදීන් එහෙමත් කියනවලු. භාග්‍යතුන් වහන්සේගේ අදහසක් තියෙනවලු ගෞතමින් වහන්සේට සංඝයාට මේක පූජා කරන්න කියහම මටත් පූජා කළා වෙනවා මහා සංඝයාටත් පූජා කළා වෙනවා කියලා අදහසක් කාගේද තියෙන්නේ? විතණ්ඩවාදීන් ගාව තියෙනවා. ඒ කියන්නේ ඒ මතයත් වැරදි කියන එකයි. ඒක අන්‍ය මතයක්. ඒක අපිට පැහැදිලි කරනවා මේ වචනයට අනුව බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයට අයිති වෙනවද? දැන් මටත් පූජා කළා වෙනවා සංඝයාටත් පූජා කළා වෙනවා කියලා කියහම බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයට අයිතිද? පින්නතුනි එහෙම කියන දුර්මතධාරීන්ගෙන් මෙහෙම අහන්න කියලා කියනවා. දැන් මේගොල්ලෝ කියනවනේ මහා සංඝයාට දෙනවා කියලා කියන්නේ මමත් නියෝජනය වෙනවා මහා සංඝයාත් නියෝජනය වෙනවා. නැත්නම් මටත් පූජා කළා වෙනවා සංඝ රත්නයටත් පූජා කළා වෙනවා. කියලා විතණ්ඩවාදීන් කියහම එයාලගේ මෙහෙම අහන්නලු ආයෙත් ප්‍රශ්නයක්. කොහොමද අහන්න කියලා කියන්නේ? දන්නවද තුප සරණ කීයක් තියෙනවද කියලා. ඒගොල්ලන්ගෙන් අහන්නලු උඹලා දන්නවද මේ ශාසනයේ සරණ කීයක් තියෙනවද කියලා. ආන් එහෙම අහුවාම දන්නවනම් කියයිලු 3යි කියලා. ඒගොල්ලෝ දන්නවනම් මේ ශාසනයේ සරණ 3ක් තියෙනවා කියලා කියයිලු. එතකොට ඔවුන්ට කියන්න කියලා සඳහන් කරනවා නුඹ මේ කියන වචනයෙන් භාග්‍යතුන් වහන්සේ සංඝ රත්නයට ඇතුළත් වෙනව නම් තියෙන්න ඕනේ සරණ 2යි නේද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් සංඝ රත්නයට නම් අයිති බුද්ධ රත්නය කියලා රත්නයක් නැහැනේ. භාග්‍යතුන් වහන්සේත් සංඝ රත්නය ගැනීම නිවැඩ ඉන්නේ. ඒ හින්දා මේගොල්ලන්ගෙන් අහන්නලු උඹලා කියන හැටියට භාග්‍යතුන් වහන්සේත් සංඝ රත්නයට අයිති නම් මේ ශාසනයේ සරණ 2යි නේද තියෙන්න ඕනි කියලා. එය එහෙම වෙනව නම් අහන්න කියලා නැවතත් සඳහන් කරනවා
ඒ අයගෙන්ම එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්න ඕනේ නෑ නේද? බුදුරජාණන් වහන්සේත් සංඝරත්නයට අයිති නම් මෙහෙම දේශනා කරන්න ඕනේ නෑ නේද? කොහොමද? මහා වග්ගපාළියේ සඳහන් කරන කාරණාවක් පැහැදිලි කරනවා. ඒවං සන්තේච අනුජානාමි භික්ඛවේ ඉමේහි තීහි සරණාගමනේහි පබ්බජ්ජං උපසම්පදಂತಿ. මොකක්ද ඒ කියන්නේ? කොහොමද අනුදනිමි මහණෙනි මේ තුන් සරණින් පැවිද්දහා උපසම්පදාව ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි නුඹලාගේ පැවිද්දත් නුඹලාගේ උපසම්පදාවත් මේ තිසරණේ නිසාම පිහිටනවා. මේ තිසරණේ නිසාම ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකයි කියේ භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට අයිති නම් මෙහෙම දේශනාවක් කරන්න ඕනේ නෑනේ. තිසරණේ ගැන මතක් කරන්න ඕනේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට අයිති වෙනවා නම් තිසරණේ නිසා ලැබෙනවා කියලා දේශනා කළ පැවිද්දහා උපසම්පදාව ලැබෙන්නේ නැහැ. තිසරණේ නිසා ලැබෙනවා කියපු පැවිද්දයි උපසම්පදාවයි ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේත් සංඝරත්නයට අයිති නම්. ඒතකොට ඉතින් සරණ දෙකයිනේ. ආන් ඒ නිසා මේ විතණ්ඩවාදීන්ට චෝදනා කරන්න කියලා කියනවා. නුඹට සරණ දෙකයි නම් තියෙන්නේ. උඹලට තියෙන්නේ සරණ දෙකයි නම් නුඹ පැවිද්දෙක් නෙමෙයි. සරණ දෙකයි නම් තියෙන්නේ පැවිද්දෙක් නෙමෙයි. ඒ පැවිද්ද පිළිහිටනවා කියලා කිව්වේ තිසරණයත් එක්කනේ. දැන් මේ විදිහට කිව්වොත් තියෙන්නේ සරණ දෙකයි නම් උඹ පැවිද්දෙක් නෙමෙයි කියලා කියන්නලු. හැබැයි ගිහියෙකුත් නෙමෙයි. පැවිද්දෙකුත් නෙමෙයි. ගිහියෙකුත් නෙමෙයි. මොකද සිවුරු දරාගෙන හිස මුඩු කරගෙන ඉන්න නිසා ගිහියෙක්ද නෙමෙයි කියලා කියනවා. ගිහි අය ඉන්නේ එහෙම නෙමෙයිනේ. ගිහි අය ඉන්නේ කලිසම් ඇඳගෙන, කමිස ඇඳගෙන, සාරිය ඇඳගෙන එහෙමයි ඉන්නේ. හිස රැවුල් වවාගෙන. දැන් ඒතකොට මේ අය කොහොමද ඉන්නේ? හිස බාගෙන, රැවුල බාගෙන, සිවුරු පොරවගෙන. ගිහි අය එහෙම නෑනේ. සිවුරු පොරවලා නෑනේ. එතකොට දැන් සරණ දෙකයි නම් තියෙන්නේ උඹලට පැවිද්ද පිළිටලත් නෑ. සරණ දෙකයි නම් තියෙන්නේ. එතකොට උඹලා දැන් පැවිද්දෝ නෙමෙයිනේ. හැබැයි ගිහියොත් නෙමෙයි. පැවිද්දොත් නෙමෙයි, ගිහියොත් නෙමෙයි. ඒ අයට කියන්නලු හිස මුඩු කරගත්ත ගිහියෙක් කියලා. හිස මුඩු කරගත්ත ගිහියෙක් කියනවා. ඒ සිවුරු පොරවලා ඉන්නේ. හිස මුඩු කරලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා උපෝසත කර්ම, පවාරණ කර්ම කරනවා. එන්නතර මේ උපෝසත කර්මයේ, පවාරණ කර්මයේ සම්පූර්ණ වෙන්න සංඝයාගේ ඡන්දය අවශ්‍යයි. යම් භික්ෂුවක් ඡන්දය පාවිච්චි කරන්නේ නැත්නම් ඒ විනය කර්මය සම්පූර්ණ කරන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටිය ඇතුළට වෙලා වැඩ ඉන්නවා. භික්ෂු සංඝයා උපෝසත කර්ම, පවාරණ කර්ම කරනවා. භාග්‍යතුන් වහන්සේ එන්නේ නැහැ. ඉතින් සංඝරත්නයට අයිති නම් භාග්‍යතුන් වහන්සේගේ ඡන්දය නොලැබුණොත් ඒ විනය කර්මය කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට අයිති නැති හින්දායි සංඝයා විනය කර්මයේ විදිහට කරගෙන යන්නේ කියලා සඳහන් කරනවා. පින්තුනි, ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි දක්කින විභංග සූත්‍ර අට කතාවෙන් පැහැදිලි කරන මේ ධර්ම කාරණාවේ පළවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. යුද හමුදාවේ සේවයේ නියුතු ස්වාමි පුරුෂයාටත් දරුවන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව සිටින දෙමව්පිය තිදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනය පවත්වා ගැනීමට අප කැප වී කටයුතු කරන මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් රට දැය ආරක්ෂාවට කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් වසංගත රෝග බිය සියලු ලෝවැසියන්ගේ හදවත් වලින්
දුරු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරවීම සඳහාත් අපවත් වී වදාළ අතිගරු දරණාගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහාත් නැසී ගිය පියාණන් වහන්සේ ඇතුළු සියලුම නෑහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම උදෙසාත් දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා මහනුවර මහරෝහලේ අක්ෂි ශල්‍යාගාරයේ සේවය කරන හෙදි නිලධාරිනියක විසින් දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. හෙද නිලධාරිනිය විසින් පින් අනුමෝදන් කළ පියාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කරන්ට යෙදුන සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහාත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමියටත් පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ප්‍රියංකා මැතිණිය ඇතුළු ඒ සියලු දෙනාටමත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිතින් ඒ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි කිඩිගේ රජමා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තීර්ථ ධර්ම දේශනා මාලාවේ තවත් එක් සදහම දේශනාවක් මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පියලුණු දෙවියට සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත